හැමෝටම ගොඩ දවසකින් ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න ලැබුණේ. ඇත්තට මාස 5කට පස්සේ තමයි මම ඔයගොල්ලොත් එක්ක මේ YouTube එකත් එක්ක ආයි නැවත එකතු වෙන්නේ. මීට මාස 5කට කලින්. ඒ කියන්නේ ජූනි මාසේ 8 වෙනිදා මම හදිසි අනතුරට භාජනය වුණා. ඒ නිසා පුතේ මට මේ අතින් වැඩ කරන්න බැරි තත්ත්වයක් උදා වුණා. මේක බැන්ඩේජ් කරලා තිබුණ නිසා කොහොම වුණත් මේ ඒකම මම වැඩ කොටසක් කරලා තිබුණා එක මාසයක් තුළ. ඒ මාසයක් තුළ කරපු ඒ පුංචි වැඩ කොටස ඔයගොල්ලෝ බලලා මේ වෙනකොට ඔයගොල්ලෝ මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 10කට ආසන්න කරලා තියෙනවා. තව 20ට අඩු සංඛ්‍යාවකින් මම හිතන්නේ අද නැත්තම් හෙට ඒ 10 සම්පූර්ණ වෙනවා. ඉතින් ඒ නිසා හරි සතුටුයි. ඒ කරපු ටිකත් එක්ක ළමුන් මයින් ගොඩාක් ඉල්ලීම් කළා. සර් ආයික දාන්නේ නැද්ද? හරියම. ඒ නිසා මම දැම්ම ඇත්ත කතාව මගේ මට උනේ මොකක්ද කියලා. ඒ නිසා ඒගොල්ලෝ ඒකට කනගාටුව ප්‍රකාශ කරලා තිබ්බා. මාත් කනගාටුව ප්‍රකාශ කරනවා වෙච්ච සිදුවීමත් එක්ක. අදින් පස්සේ අපිට ආයි වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා මම සුබ පතනවා ලංකාවේ මේ මොහොතේ ඉබහය කරන සීලම දරුවන්ට සුබ අනාගතයක් උදා වෙන්න. ඔවුන්ට බොහොම ශක්තිමත්, ධෛර්යවන්තව විභාගයට මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. විශේෂ ශක්තියත් එකතු වෙලා මේ මොහොතේ උන් ඒ විභාගයේ සාර්ථක කරපු දෙන්න. ඉතින් කොහොම වුණත් ඔයගොල්ලෝ වෙනුවෙන් ඔන්න මම වැඩක් කරන්න පටන් ගත්තා. ඒ දෙවෙනි අවස්ථාව දෛසික පාඩම ඉවර කරලා තියෙනවා. 20යි 22 දෛසික පාඩම කරුණාකරලා ඉස්සෙල්ලා බලලා ඉන්න. හොඳ අදහසක් දැනුමක් ඔයාට ලැබේවි. ඒ නිසානේ ගොඩක් අය බලලා තියෙන්නේ. හරි. අද අපිට කරන්න තියෙන්නේ හරිනම් දෛසික පාඩමේ දෛසික විභේදනය, දෛසික සම්ප්‍රයුක්තය සහ ඒ ආශ්‍රිත ගණන් හැදීම සහ සුළු කරගෙන යාමත් එක්ක ක්‍රමානුකූලව චලිතයට අවතීර්ණ වීම. හැබැයි එතෙන්ට එනකොට මම දැකපු දේ තමයි ඔයාලගේ අපොස සාමාන්‍ය පෙළ දැනුමේ තියෙන දුර්වලතාවයේ හේතු කොටගෙන ත්‍රිකෝණමිතියට බයයි. සයින් කිව්වහම කොස් කිව්වහම ටෑන් කිව්වහම ඇස් උඩ යනවා. නිසා ඉස්සෙල්ලා මෙන්න මෙතන හදලා ඉන්න ඕනේ. පොඩි පොඩි සමීකරණ ටිකක් තියෙනවා අපිට අවශ්‍ය වෙන. ඒවා හැම තැනම හොල්මන් කරනවා. බලය, නිව්ටන් නියම, බල සමතුලිතතාව, භ්‍රමණ චලිතය ආදී හැම තැනකදීම චුම්බකත්වයේ ගත්තත්, විද්‍යුතයේ ගත්තත් මේ හැම තැනකම මේවා හොල්මන් කරනවා. එතකොට එදාට මේවා උගන් ඉන්නවට වඩා භෞතික විද්‍යාව හැදෑරීමේදී අපිට වැදගත් වන මූලික સિદ્ધාන්තමය කොටස් වලට වැදගත් වන ත්‍රිකෝණමිතික අනුපාත, ත්‍රිකෝණමිතික සමීකරණ, ඒවැයි විද්‍ය ක්‍රමය සහ ඒවා කෙටියෙන් ගන්න පුළුවන් ආකාරය පහදා දීම මං හිතනවා ගොඩක් හොඳයි කියලා. ඒ නිසා තරම් පුතේ දුවේ අපි එතනින් ගමන ආරම්භ කරමු. අපි පටන් ගමු ත්‍රිකෝණ පෙට්ටියක් ඇඳලා අපේ වැඩේ ලස්සනට මෙන්න මෙහෙම. ඔන්න මං ගහනවා ත්‍රිකෝණයක්. මේ තියෙන්නේ ත්‍රිකෝණය. මේකට අපි කියනවා පුතේ ඔයගොල්ලෝ කවුරුත් දන්න ත්‍රිකෝණයක්. මේකට අපි කියනවා ඍජුකෝණික ත්‍රිකෝණයක් කියලා. ඔන්නම් ABC කියලා නම් කරගත්ත හැකි. මේ ඍජුකෝණික ත්‍රිකෝණයක් නම් කරගත්ත ගමන් අපිට මතක් වෙන කෝණය තමයි ඍජුකෝණය. අංශක 90 කෝණය මේ තියෙන්නේ. මෙන්න මේ කෝණෙට ඉස්සරහින් පාදයක් තියෙනවා. ඒකම දෙපැත්තෙන් තව පාද දෙකක් තියෙනවා. දෙපැත්තෙන් තියෙන පාද මොනවා වුණත් මේ ඉස්සරහින් තියෙන පාදෙට එක පාරම නමක් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකට අපි කියනවා කර්ණපාදය. කර්ණපාදය. ඔයා කැමති ග්‍රීක කෝඩියේ අකුරක් දාගමුකෝ. ඔන්න මම දාගන්නවා කවුරුත් ආස කරන කවුරුත් ආදරය කරන ටීටා. මෙන්න මූට සම්මුඛ වෙච්ච මට ඔයාලා සම්මුඛයි. මට බෝඩ් එක සම්මුඛයි. මට මේ වාතාශ්‍රය සම්මුඛයි. එහෙනම් පුතේ මේ කෝණයට මේ පාදය සම්මුඛයි. නිසා මෙයාගේ නම සම්මුඛ පාදය. ඒක සිම්පල් A. ඒක සිම්පල් A. සිම්පල් A කියලා දාගත්තේ අපේ ලේසියට, වාසියට. මේ ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන මේ පාදේ හැරුණාම මේ කෝණය ගෑවෙන, බද්ධ වෙන තවත් පාදයක් ඇත. එය බද්ධ පාදයයි. එය බද්ධ පාදයයි. දාමු එයාට B කියලා. මේ ආකාරයට මොන ත්‍රිකෝණය ගත්තත් ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ මේ කෝණ හඳුනා ගන්න. මේ පාද හඳුනා ගන්න. මෙන්න ඍජු කෝණය. ඉදිරියෙන් තියෙන පාදය කර්ණය. ඒ කියන්නේ C. දැම්ම කෝණයක් ඇල්ෆා. ඒකට ඉදිරියෙන් තියෙන පාදය සම්මුඛ පාදය A. එයත් එක ගෑවෙන පාදය බද්ධ පාදය B. වෙනත් ඍජුකෝණික ත්‍රිකෝණයක් ඔයා තෝරගත්තොත් ඔන්න අංශක 90 අන්න ඍජුකෝණය අන්න කර්ණය C දාගත්තා ඔයා බීටා කෙනෙක් මෙන්න එහෙනම් මේක සම්මුඛ පාදය A අන්න ගෑවුණා බද්ධ පාදය B.
එහෙනම් ඔයාට සම්මුඛ පාදය, බද්ධ පාදය, කර්ණය හොඳින් හඳුනා ගන්න පුළුවන් නම් මේවත් එක්ක ගමන යන්න පහසුයි. ඒ නිසා මම මේ ත්‍රිකෝණ දෙක මකලා දාන්නම්, අයින් කරන්නම්. ඔන්න අපිට වැදගත් වෙන මම මේ ත්‍රිකෝණය විතරක් තියාගත්තා. මේකත් එක්ක අපි මේ සෙල්ලම දාමු. පුතේ අපොස සාමාන්‍ය පෙළ ඔයගොල්ලෝ හදාරනකොට sin cos tan ගැන අවබෝධයක් තියෙනවා. ඒක එක්ක ඉංග්‍රීසි වලින් ලියන්න නැත්නම් සිංහලෙන් ලියන්න. ඒක ප්‍රශ්නයක් නෑ. අපි මෙහෙම ලියමු එහෙනම්. අපි ගන්නවා sin. ඔන්න sin. එතකොට sin θ කියලා කියන්නේ ඇත්තටම කවුද? sin කියලා කියනවා අපි සම්මුඛ පාදයේ බෙදීම කර්ණයට. මොකද්ද පුතේ? සම්මුඛ පාදය බෙදීම කර්ණ පාදය. ඒ කියන්නේ A බෙදීම C. මේක තමයි number 1. ඔය තින් right. දැන් අපි එනවා cos. කවුද මේ cos? එහෙනම් cos θ කියන්නේ පුතේ cos θ කියලා කියන්නේ ඇත්තටම බද්ධ පාදය බෙදීම කර්ණ පාදය. ඒ කියන්නේ B බෙදීම C. ඔය ඉන්නේ. ඊළඟ එක්කෙනා තමයි කවුද? tan. tan θ. කවුද මේ tan? tan කියලා කියන්නේ අපි කාටද? සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදයට. ඒ කියන්නේ A බෙදීම B. A බෙදීම B. ඔන්න number 1, number 2, number 3 ඔන්න තුන් දෙනාම ඉන්නවා. හරි? භාෂාව අවුලක් කරගන්න එපා. ලස්සනයි එහෙම කියනකොට ඉතින් ඔන්න ඒ නිසා sin මෙන්න cos මෙන්න tan මෙන්න. ආයි බලමු. කවුද පුතේ sin? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. A බෙදීම C. කවුද පුතේ cos? බද්ධ පාදයේ බෙදීම කර්ණය. B බෙදීම C. කවුද පුතේ tan? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. A බෙදීම B. ඔන්න බලන්න මම දැන් තව ලස්සන වැඩක් කරනවා. ඒ තමයි ඔන්න ඔය පළවෙනි සමීකරණය මම දෙකෙන් බෙදනවා. ඔන්න බෙදුවා. උඩ ඉන්නේ sin. යට ඉන්නේ cos. උඩ ඉන්නවා sin θ, යට ඉන්නවා cos θ. මෙන්න මේක සමාන වෙනවා. අන්න මම අකුරු දාගත්ත එකේ වාසිය දැන් මේ වචන දාන්නේ නැහැ. sin කියන්නේ A බෙදීම C. A බෙදීම C. බෙදීම cos කියන්නේ B බෙදීම C. ඉතින් යට කෑල්ල කැපෙනවානේ පුතේ. හරයක් ලවයක් නේ තියෙන්නේ. නැත්තම් මේක උඩ යට මාරු කරලා ගුණිතයක් කරමු. හරි කමක් නැහැ. මං පුංචි දෙයක් කරන්නම්කෝ දැන්. A බෙදීම C ලියනවා මෙහෙම. මේක උඩ යට මාරු කරලා වැඩි කිරීමක් කරපුවාම C බෙදීම B වෙනවා. C ට C පටාස්. අපිට ඉතුරු වෙන්නේ කවුද? A බෙදීම B. කවුද පුතේ A බෙදීම B? මේ ඉන්නේ. කවුද මේ A බෙදීම B? ඒ කියන්නේ tan. එහෙනම් අපිට අලුත් සමීකරණයක් එනවා. ඒ තමයි sin θ බෙදීම cos θ සමානයි කාටද? tan θ. එහෙනම් 1 2 3 මෙන්න අපිට ලැබෙන හතරවෙනි සමීකරණය. එහෙනම් පළවෙනි එක මොකද්ද? sin කියන්නේ සකබක ඕනේ නැහැ ඉතින්. sin කියන්නේ සම්මුඛ පාදයට කර්ණය. අර තියෙන්නේ. cos කියන්නේ බද්ධ පාදයට කර්ණය. තේරෙනවනේ ඔයගොල්ලන්ට? sin කියලා කියන්නේ පුතේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. A බෙදීම C. cos කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. B බෙදීම C. tan කියලා කියන්නේ සම්මුඛ පාදයට බද්ධ පාදය A යට B. පළවෙනි සමීකරණය මම දෙකෙන් බෙදුවා. sin බෙදීම cos. sin θ බෙදීම cos θ. ඒ කියන්නේ අන්තිමට ආව අපිට A යට B. A යට C බෙදීම B යට C. වැඩි කිරීමක් කළා උඩ යට මාරු වුණා C ට C පටාස් A යට B. එහෙනම් sin θ බෙදීම cos θ කියන්නේ tan θ කියලා ලැබුණා. ඇයි? A යට B කියන්නේ tan කියලා හොයාගත්ත නිසා. හරිම ලේසියි. එහෙනම් sin කියන්නේ sin යම සම්මුඛ පාදයට කර්ණය.
කොස් යම බද්ධ පාදයට කර්ණය. tan යම සම්මුඛ පාදයට හරි බලන්නකෝ. sin යම සමානයි a යට c සම්මුඛ පාදයට කර්ණය. cos යම සමානයි b යට c බද්ධ පාදයට කර්ණය. tan යම සමානයි a යට b සම්මුඛ පාදයට බද්ධ පාදය. ඒ වගේම අපිට ආවා sin යම බෙදීම cos යම සමානයි a යට c බෙදීම b යට c උඩ යට මාරු කළා c ට c පටාස් කළා a යට b. ඒ කියන්නේ සම්මුඛ පාදයට බද්ධ පාදය. එහෙනම් අපිට එනවා අවසානයේ sin යම බෙදීම cos යම සමානයි tan යම කියලා. ඒ කියන්නේ sin බලිය බෙදීම cos බලිය සමානයි tan බලිය. මෙහෙම දැම්මේ ඇයි මං? මේකට ස්ථිර එකක් ඕනේ නැහැ. sin 30 යට cos 30 tan 30. sin 60 යට cos 60 tan 60. ඒකයි. මෙතෙන්ට දාන මොකක්ද? මෙතෙන්ටත් ඒකමයි, මෙතෙන්ටත් ඒකමයි. එහෙනම් ඔන්න අපි මූලික සමීකරණ තුනට ආවා. sin ඉවර කළා, cos ඉවර කළා, tan ඉවර කළා, sin බෙදීම cos ඉවර කළා. මේකත් එක්ක මේගොල්ලන්ගේ වටිනාකම් පිළිබඳ අවබෝධයකුත් ලබා ගත්තාම මේක තවත් පහසු වෙනවා. අපි බලමු ඒ වටිනාකම් මොනවද? එතකොට අපිට ලේසියෙන් වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තාම මෙන්න මෙහෙම වුණොත් එහෙම මම මේක මකන්නම්. දැන් අපි මෙන්න මෙහෙම ගත්තොත් පුතේ ඒ කියන්නේ අපි හිතමුකෝ අපිට ඕන වෙනවා sin 30. මම නිකන් කියන්න විනෝදයට වගේ sin 30. මං කිව්වොත් එක පාටම sin 30යි කියන්නේ භාගයයි. නැත්තම් 0.5යි කියලා නිකන් හරි තමයි ලඝු පොතරම් බැලුවත් හරි. නිකන් අප්සෙට් වගේ කොහොමද ආවි කියන එක. ඔය තියෙන්නේ. cos 30. මං කියනවා මූල 3යට 2යි කියලා. ඒක සුළු කළාම එන්නේ උත්තරේ කියලා. දැන් ප්‍රශ්නයක් එනවා. tan 30 කියන්නේ අපිට එනවා 1යට මූල 3යි කියලා. ඉතින් මේවා ප්‍රශ්න බවට පත් වෙනවා එතකොට. මේ කොහොමද ටක් ගාලා ගත්තේ? මේවා කොහොමද හිතුනේ? මතකෙන්ද මොකක්ද මේ? අපිට ගණන් හදනකොට පුතේ ස්පෙෂලි ගත්තාම මෙන්න මෙහෙම. බිඳුව අංශක 30 අංශක 45 අංශක 60ත් එක්ක අපි වැඩ කරනවා වැඩි. ඒ නිසා ඒව තේරුම් අරගෙන ඒවට වටිනාකම් දරුවන්ගේ පහසුව තකා ඉදිරිපත් කරලා තියෙනවා මුළු ලෝකෙටම. ඒව ඔයාට යොදන්න අයිතිය තියෙනවා, ඉඩ තියෙනවා. ඒ නිසා අපි බලමු ඒවා කොහොමද යෙදිලා තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම. මම මෙන්න මේ අගයන් ටික දෙන්නම්. බලමු කොහොමද වෙන්නේ කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මට මේ වැදගත් වෙන්නේ sin වැදගත් වෙනවා. ඊළඟට cos වැදගත් වෙනවා. ඊළඟට tan වැදගත් වෙනවා. max කරන දරුවන්ට නම් තව දේවල් තියෙනවා. එකයට සයින්ට කියනවා ඒගොල්ලෝ කොසෙක් කියලා. කොසෙක් නෙමෙයි කොසෙක්. එකයට කොස්ට කියනවා සෙක් කියලා. එකයට ටෑන්ට කියනවා කොට් කියලා. කමක් නෑ ඉතින්. අපි එහෙම හිතන්නේ නැතුව අපිට වැදගත් කියන්කෝ. සයින් කොස් ටෑන්. මෙන්න මේගොල්ලන් ඕන වෙනවා. අපිට ඕන වෙනවා පුතේ මේගොල්ලන්ගේ වටිනාකම් බිඳුව සයින් බිඳුව කියන්නේ කොච්චරක්ද? අපිට ඕන වෙනවා. අපිට ඕන වෙනවා අංශක 30 කියන්නේ කොච්චරක්ද? අපිට ඕන වෙනවා අංශක 45 කියන්නේ කොච්චරක්ද? අපිට ඕන වෙනවා අංශක 60 කියන්නේ කොච්චරක්ද? අපිට ඕන වෙනවා අංශක 90 කියන්නේ කොච්චරක්ද? ඔය ඇතිනේ. මෙන්න මේ වගේ ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. දැන් බලමු අපි කොහොමද මේක වෙන්නේ කියලා. මෙන්න මේක මතක තියාගන්නකෝ. sin බිඳුවයි කියන්නේ බිඳුවයි. කීයද පුතේ? sin බිඳුව බිඳුවයි. sin බිඳුව බිඳුවයි. sin 90යි කියන්නේ 1යි. sin 30යි කියන්නේ 0.5යි නැත්තම් භාගයයි. sin 60යි කියලා කියන්නේ මූල 3යට 2යි. sin 45යි කියලා කියන්නේ කීයද? 1යට මූල 2යි. ඔන්න. ආයි මතක තියාගමු. sin බිඳුව බිඳුවයි. sin 30 භාගයයි. sin 45 1යට මූල 2යි. sin 60 මූල 3යට 2යි. sin 91යි. දැන් ඔයාගේ මනසේ මේක වැඩ කරන්න ඕනේ. මොහොතක රැස් දෙක පියාගන්න.
දැන් මේක මවා ගන්න. 90යි කියන්නේ sin 90යි කියන්නේ 1යි. 1යි කියන්නේ sin 90යි. භාගයයි කියන්නේ sin 30යි. බලන්න 1යි කියන්නේ sin 90යි. බිඳුවයි කියන්නේ sin බිඳුවයි. හරිද? sin 30යි කියන්නේ භාගයයි. 1යට මූල 2යි කියන්නේ sin 45යි. මූල 3ට 2යි කියන්නේ sin 60යි. හරිනේ? ඕක මතක තියාගන්න. අක්‍රමවත්. නැත්තම් වාතයක් වෙනවා. හරිනේ? දැන් ආවර්තවගේ මුලද්‍රව්‍ය ආපුවාම ක්ලෝරින් වල පරමාණු ක්‍රමාංකය කීයද? සමහරක්ම ගණින පොඩි පොඩි ඉන්නේ. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කිය ගණන් කරලා 17ම කියනට ඩක් ගාලා 17යි කියලා. චක්‍රෙත් එහෙමයි. ඔයා එහෙම මතක තියාගත්තොත් එක පාඩම නමරක් 6 ආපු ගම මේ දන්නවා ඒවා සැකයි වගේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. නමරක 1 9 නමරත් 1 18යි කියා ගිහලා පස්සේ වා කියන්න පටන් ගන්න. එහෙම හුරු වුණොත් හරි අමාරුයි. මම උදාහරණයක් වශයෙන් කියන්නම්. සිංහලෙන් ඔයා මතක තියාගෙන තියෙනවා නම් ටෙලිෆෝන් නම්බර් එකක් ආගේ හරි. පුළුවන් ඉංග්‍රීසි වලින් කියන්න බලන්න. කියන්නේ ගියාම යන ගන්නවා. ඔයාලා ටෙලිෆෝන් නම්බර් එක මතක තියෙන ඉංග්‍රීසි වලින් නම් ඔයා සිංහලෙන් කියන්න යන්න බලන්න ඒකම. ඔයා යන ගන්නවා ටිකක් දර ගියාම වෙන ඒවා කියවෙන්න පුළුවන්. ආයි පොඩ්ඩක් මතක් කරලා ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් කියන්න පටන් ගන්නවා. සිංහලෙන් මතක් සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කියන්න පටන් ගන්නවා. ඕක වෙනවා. හරි? සමහරක් එහෙම නැතුව ඇති. බහුතරයකට එහෙම තමයි වෙන්නේ. හරි. එහෙනම් මෙන්න මේක මතක තියාගන්නකෝ. ඒ ඇති. අනික ඕනේ නැහැ. ඔයගොල්ලෝ හයි අනික ඕනේ නැහැ කියලා ඉතින් හරියන්නේ නැහැ නේ. ඒවත් මතක තියෙන්න ඕනනේ. ඕනේ තමයි. මෙන්න මෙහෙමයි. cos බිඳුවයි කියන්නේ පුතේ sin 90ට. මේක මතක නම් ඇති කිව්ව ඒක අරක ගන්න මෙතෙන්ට. එතකොට කීයද? 1යි. cos 30 සමානයි sin 60ට. ඒ නිසා මූල 3ට 2යි. cos 45 sin 45ට සමානයි. 1යට මූල 2යි. cos 60 sin 30ට සමානයි. භාගයයි. cos 90 sin බිඳුවට සමානයි. හරිම ලේසියි. හරිම ලේසියි. දැන් tan මම කියන්නේ අර ඇති වෙන ඕනේ නැහැ කියලා. අපි කිව්වා tan යම සමානයි sin යම බෙදීම cos යම. tan බලිය සමානයි sin බලිය බෙදීම cos බලිය. එහෙනම් පුතේ tan බිඳුව කියන්නේ sin බිඳුව බෙදීම cos බිඳුව. sin බිඳුව බිඳුවයි cos බිඳුව 1යි. ඒ කියන්නේ tan බිඳුව සමානයි sin බිඳුව බෙදීම cos බිඳුව. sin බිඳුව කියන්නේ බිඳුවයි cos බිඳුව කියන්නේ 1යි. කවුරුත් දන්නවා බිඳුව මොකෙන් බෙදුවත් උත්තරේ බිඳුවයි. ඒ නිසා tan බිඳුව බිඳුවයි ප්‍රශ්නයක් නැහැ. 1යට 2යි මූල 3යට 2යි බෙදුවාම යට කෑල්ල කැපෙනවා. යට කෑල්ල කැපෙනවා. ඇයි? උඩ යට මාරු වෙලා වැඩි කරනකොට යට කෑල්ල කපලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ උඩ 1යි යට මූල 3යි. ඒ කියන්නේ එක බෙදීම මූල 3යි. එක බෙදීම මූල 3යි. මුන් දෙන්න නම් හරිම ලේසි. බෙදුවා දෙන්නම සමානයි. කැපුණා 1යි. මේකෙත් යට කෑල්ල කැපුණාම උඩ මූල 3යි යට 1යි ඕනම සංඛ්‍යාවක යට 1 තියෙනවනේ. ඒ නිසා උඩ උත්තරේ මූල 3යි. මෙන්න මෙතන ප්‍රශ්නයක්. sin 90 බෙදීම cos 90 කියන්නේ 1යට බිඳුවයි. ඇහුවොත් එහෙම එක එක්කෙනාගෙන් 1යට බිඳුවයි කියන්නේ කීයද කියලා විවිධ කෙනා විවිධ අර්ථකථන දෙනවා. විවිධ කෙනා විවිධ විදිහට ඔක කියන්න පටන් ගන්නවා. දැන් බලමු මොනවද විවිධ විදිහට කියන දේවල් කියලා. ඔන්න බලන්නකෝ මෙන්න මේ වගේව කියනවා. හරි. ඒ නිසා බිඳුවයි කියයි 1යි කියයි දන්නේ නැයි කියයි নানা ආකාර ඒවා කියනවනේ. බලමු මොකද වෙන්නේ කියලා අපි මේක. ඔන්න පුතේ මම 100න් බෙදනවා. කවුරුත් දන්නවා උත්තරේ කීයද? 1යි. 100 10න් බෙදනවා. උත්තරේ කීයද? 10යි. 100 එකෙන් බෙදනවා. උත්තරේ කීයද? 100යි. මේ මොකක්ද මේ වෙන්නේ? යට කෑල්ල පුංචි කරගෙන යනකොට උඩ කෑල්ල උත්තරේ ලොකු වෙනවා. ඔන්න බලන්න 100 මම බෙදුවොත් දශමයකින් උත්තරේ තව බිඳුවක් උඩට ගිහලා 1000 වෙනවා. 1000 වෙනවා. තවත් පුංචි කරන්න මූ ලොකු වෙනවා. මෙම පුංචි කරගෙන ගිහිල්ලා අන්තිමටම පුංචි කරලා ගේනවා බිඳුවට. අන්න කියාගන්න බැරි තරම් ලොකු වෙනවා.
කියාගන්න බැරි තරම් ලොකු වෙනකොට ඔයගොල්ලෝ කියන්නේ කියාගන්න බැරි තරම් කියලා කියන්නේ. කියාගන්න බැරි තරම් මං ආදරය කරනවා. අනන්ත අප්‍රමාණව අට ගහන්න පයින් අටට. අට පෙරලෙනවා. අනන්තය හැදෙනවා. එහෙනම් මොන සංඛ්‍යාව බිඳුවෙන් බෙදුවත් උත්තරේ අනන්තයයි. එහෙනම් පුතේ tan 90 කීයද? අනන්තයයි. tan right. අපි දැන් මේ කතා කළේ ඍජුකෝණික ත්‍රිකෝණයක් අරගෙන ත්‍රිකෝණමිතික අනුපාත ගැන. ඒකම අපි කියලා දුන්නා ඔයගොල්ලන්ට සුළුකෝණික ත්‍රිකෝණමිතික අනුපාතවල වටිනාකම් කිහිපයක්. sin බිඳුව, sin 30, sin 45, sin 60, sin 90. ඒකත් එක්කම ලේසියෙන් ඒක මත තියාගත්තාම ඇති මාරු කළා දෙපැත්තට කොස් ආවා, බෙදුව tan ආවා. ඔය ඔක්කොම සුළුකෝණික ත්‍රිකෝණමිතික අනුපාත. හැබැයි ඊට අමතරව අපිට තවත් දේවල් ඕන වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් කවුරු යවුවොත් මෙන්න මෙහෙම sin 120යි කියන්නේ කීයද කියලා. මේකත් අපිට වැදගත් වෙනවා. ඉතින් සමහරක් අය මේක දන්නේ ඉන්නවා. ඒගොල්ලෝ මේක හදනවා ලස්සනට. sin 120 සමානයි sin 90 ධන 30ට. sin 90 ධන 30යි කියන්නේ cos 30යි. හරිනේ? cos 30යි. sin 90 ධන කියලා කියන්නේ ධන cos 30යි. ඒ නිසා ධන cos 30යි කියන්නේ sin 60යි. ඒ කියන්නේ ධන මූල 3ට 2යි කියලා ඔක ලස්සනට කියනවා. නමුත් මේක හැමෝටම තේරෙන්නේ නැහැ. ගැටලුවක්. ඒ නිසා මම මේක ඔය බයෝ කරන අයට ඔය මැක්ස් කරන අයත් එක්ක උතන ඝට්ටනයක් ඇති නොවි යන්න පුළුවන් විදිහට මේකේ තියෙන සූක්ෂම ක්‍රමය මොකක්ද? හිතෙන් හදන්න පුළුවන් කෙටි ක්‍රමය මොකක්ද? ආදි වශයෙන් දීගෙනම යන්නම්. ඒතකොට ඔය ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. එහෙනම් පුතේ මෙහෙම හිතන්නකෝ. මං ඒවත් කියලා දෙන්නම්. එහෙනම් දාගන්න මාතෘකාව මොකද්ද? ඔකට දාගන්න වෙන්නේ මහා කෝණික ත්‍රිකෝණමිතික අනුපාතවල වටිනාකම සෙවීම. මොකද්ද මාතෘකාව? මහා කෝණික ත්‍රිකෝණමිතික අනුපාතවල වටිනාකම් සෙවීම. එතකොට ඒකම පරණ ටික මතක තියෙන්න ඕනේ. මොනවද? sin බිඳුව, sin 30, sin 45, sin 60, sin 90 ඔබට මතක තියෙනවා නම් ඕනම මහා කෝණික වටිනාකම හොයන්න මම දැන් කියලා දෙන්නම් හරි සරලව. පුතේ මෙච්චරයි. මේ බලන්නකෝ. අපේ සුපුරුදු ඍජුකෝණික ත්‍රිකෝණේ නෙමේ තියෙන්නේ. මේක අංශක 90යි. එතකොට අපේ සුපුරුදු A මේ ඉන්නේ. අපේ සුපුරුදු B මේ. අපේ සුපුරුදු C මේ. අපිට සුපුරුදු අපේ ආදරණීය θ තමයි මේ ඉන්නේ. පුතේ ඕනම ත්‍රිකෝණයක කෝණ තුනේ එකතු අංශක 180යි. ත්‍රිකෝණයක කකුලක් දික් කිරීමේදී සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිරුද්ධ කෝණ තුනේ දෙක එකතුවට සමානයි. මේ වගේ පොඩි පොඩි ප්‍රමේයන් ටිකක් තියෙනවනේ දෙක වසර. එයින් එකක් මෙතෙන්ට ඇදලා ගත්තාම ත්‍රිකෝණයක කෝණ තුනේ එකතු 180යි. හැබැයි එකක් 90 වෙලා ඉතුරු දෙක 90යි. එහෙමනේ. මේක 90යි මේ දෙකත් 90යි. එකක් θ. එහෙනම් අනිකේ අහන්න දෙයක් නැහැ. 90 ඍණ θ. ඔන්න බලන්න. 90 ඍණ θට θ එකතු වුනහම θට θ පටස් ඉතුරුනේ 90යි. ඒ 90යි මේ 90යි 180යි. දැන් කම්ප්ලීට් 180 වෙනවා. ඔයගොල්ලෝ අද ඉගෙන ගත්ත එකක් අපි අරගමු. ඔන්න බලන්න. ඒ තමයි sin යම. අයි මම යම කියන්නේ දැන් අර θ ඇල්පට හුරු වෙන්න එපා. sin යමක් දාන්න මෙතෙන්ට 90 ඍණ θ කියන්නේ යම. සමානයි ඒ කෝණයේ සම්මුඛ පාදය. ඒ කෝණයේ සම්මුඛ පාදය කවුද පුතේ? B. එයාට කර්ණය වෙනස් වෙන්නේ C. එහෙනම් මේ ඉන්නේ B බෙදීම C. B බෙදීම C. පුතේ මට කියන්න cos θ කියන්නේ කවුද? cos θ කියලා කියන්නේ යාගේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ B බෙදීම C. B බෙදීම C. එහෙනම් මේකෙත් දකුණු පැත්ත B යට C, මේකේ දකුණු පැත්තත් B යට C. එහෙනම් දෙන්නගේ වම් පැත්ත මොකද? සමානයි. වම් පැත්ත සමානයි. ඒ කියන්නේ පුතේ එහෙනම් ඔයාට පේනවා ඇති sin 90 ඍණ θ 90 ඍණ θ ඒක සමාන වෙනවා කාටද? මේ පැත්තේ ඉන්න cos θට. දැන් බලන්නකෝ. එහෙනම් පුතේ sin 90 ඍණ θ කියන්නේ cos θ. අන්න මේ දෙකෙන් එක ආවා. එහෙනම් sin 90 ඍණ යම සමානයි cos යම. මෙහෙම එකක් එනවා මේ.
මට කරන්න දෙයක් නෑ ඒකට. ඔගේ අනිත් පැත්තත් හරි බලන්නකෝ. කොස් වලින් කතා කළොත් ඒත් උත්තරයක් එනවා. මෙහෙම එකක් තියෙනවනේ. ඉතින් මෙහෙම හොයා හිතා ඕක ගන්න ගියපුවාම පොඩි කතන්දරයක් ඕක. ඒ නිසා මහා කෝණවල ත්‍රිකෝණමිතික අනුපාතවල වටිනාකම් සෙවීමට මම වෙන සුවිශේෂී ක්‍රමයක් දෙන්නම්. ඒකෙන් ඔයාලට පුළුවන් වේවි ඕනම එකක් හොයන්න. හරි. අපි එහෙනම් එතෙන්ට එමු. එහෙනම් මේකත් දාගන්න කමක් නැහැ. මේක ඇත්ත බව ඔප්පු වෙනවා. මේක ඇත්තක්නේ. sin 90 ඍණ බලිය cos බලිය. sin 90 ඍණ 30 cos 30. sin 90 ඍණ 60 cos 60. ඔන්න උත්තරෙකුත් තරම් බලත හැකිනේ අපිට. ඔන්න බලන්නකෝ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හෙව්වා sin 120. ඒ කියන්නේ sin මෙතෙන්ට ගත්ත හැකි 90 ඍණ ගත්තා තෙන්ට වෙනාගයක් අරගත්තොත්. නැත්තම් අපි හිතමුකෝ ඔයා ගත්තේ මෙතන 90 ඍණයම මෙහෙම ආවා. වෙනාගයන් අරගෙන යන්නත් පුළුවන්. මෙතෙන්ට අපිට 30 આવුත් බැරිලාවක්වත් sin 90 ඍණ 30. ඒ කියන්නේ අපිට හිතමු sin මෙතන එනවා අපිට sin 90 ඍණ 30 එනවා. ඒ කියන්නේ පුතේ 60 නේ. එහෙනම් අපෙන් ආන්නේ sin 60. sin 60. හරි. sin 60 කියන්නේ sin 90 ඍණ 30. ඒ කියන්නේ ඇත්තටම කවුද මේ? sin 90 sin 60 කියන්නේ sin 90 ඍණ 30. හරි සරලයි. sin 60 සමානයි sin 90 ඍණ 30 කියලා කියන්න පුළුවන්. දැන් sin 90 ඍණ 30යි කියලා කියන්නේ cos 30යි. හරි? ඒ කියන්නේ sin 60 cos 30ට සමාන වෙනවා. මේක ආධාර කරගෙන අපිට මහා කෝණික අනුපාත වටිනාකම හොයන තැනට යන්නත් පුළුවන් වෙනවා. ඒ යන්නේ කොහොමද? ඕකේ වැදගත් වෙන්නේ. මම කියලා දෙන්නම් මෙන්න මෙහෙම. ඇත්තටම එහෙම යන්න පුළුවන් අපිට. කිසි කරදරයක් නැතුව මම මේ කියන එක අවබෝධ කරගත්තොත්. පුතේ මෙන්න මෙහෙම හිතන්නකෝ. මෙන්න මේක වෘත්තයක්. මේ තියෙන මං අපි ආදිම වෘත්තයක්. ඔන්න ඇඳ වෘත්තයක්. හරි? අපි ඇඳොත් වෘත්තයක් චෝක් කෑල්ල කැඩුනානේ. ඔන්න අපි ඇඳ පුතේ වෘත්තයක්. මේ වෘත්තය මම බෙදනවා සමාන කොටස් 4කට. මේක x අක්ෂය, මේක y අක්ෂය ඔස්සේ 4කට. ඒ කියන්නේ පාද 4කට. වෘත්තයේ පාද 4ක්. එසා මෙයාට අපි කියනවා පළවන වෘත්ත පාදය. මෙයාට අපි කියනවා දෙවන වෘත්ත පාදය. මෙයාට අපි කියනවා තුන්වන වෘත්ත පාදය. මෙයාට අපි කියනවා හතරවන වෘත්ත පාදය. වෘත්ත පාද 4යි. පළවන වෘත්ත පාදය බලන්න. දෙවන වෘත්ත පාදය සහ තුන්වන වෘත්ත පාදය එමෙන්ම අපිට එනවා හතරවන වෘත්ත පාදය. පළවන වෘත්ත පාදය, දෙවන වෘත්ත පාදය, තුන්වන වෘත්ත පාදය, හතරවන වෘත්ත පාදය. පුතේ මෙතනින් පටන් ගන්නවා කෝණ මනින්න. ඔන්න අංශක බිඳුව. දැන් අංශක 90යි. කරකවමු. දැන් අංශක 180යි. මෙහෙම. දැන් 270යි. දැන් 360යි. එහෙනම් මෙන්න මෙතනින් පටන් අරගෙන වටයක් සම්පූර්ණ කරලා ආපුවාම මට හමු වෙන්නේ නැවත 360. අංශක බිඳුවෙන් පටන් ගත්තා 360ට ආවා. වටයක් කරකවලා මෙන්න මෙතෙන්ට ආපුවාම මට හම්බ වෙන්නේ අංශක 270. ඔහොම කරකවලා මෙන්න මෙතෙන්ට ආපුවාම මට හම්බ වෙන්නේ අංශක 180. මෙන්න මෙතෙන්ට ආපුවාම මට හම්බ වෙන්නේ අංශක 90. දැන් හරිනේ? හරි. මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට ආපුවාම මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට ආපුවාම අංශක 90යි. ඔය අංශක 90යි. ඔය පුතේ
හරි මැදට આવොත් අංශක කීයද? 45යි 45යි. දැන් 30යි 60යි. දැන් 60යි 30යි. ඒ කියන්නේ මෙන්න මේ හරිය අංශක 90ට වඩා අඩුද වැඩිද? මෙන්න මේ කෝණේ θ නම් මේ කෝණේ කොච්චරද? 90 ඍණ θ. එහෙනම් මෙන්න මෙතනින් මෙහා ඔක්කොම 90 ඍණ කතා. 90 ඍණ කතා. 90 ඍණ කතා. ඒ කියන්නේ මෙන්න මේ හරියේ ඉන්නේ 90 ඍණ θ. 90 ඍණ θ ඉන්නේ පළවන වෘත්තපාදයේ. හරි. දැන් මම ආව අංශක 90ට. දැන් 90ට වඩා පොඩ්ඩක් වැඩි. ඒ කියන්නේ 90 ධන θ ඉන්නේ දෙවන වෘත්තපාදයේ. දැන් බලන්න පුතේ මෙතෙන්ට ආවා. මේ 180යි. 180ට පොඩ්ඩක් අඩුයි මේ. 180ට අඩුයි. එහෙනම් මෙන්න මෙතන 180 ඍණ θ ඉන්නේ දෙවන වෘත්තපාදයේ. 180ට පොඩ්ඩක් වැඩි මේ. දැන් 270යි. දැන් 270ට අඩුයි. 180යි 180ට වඩා වැඩි 270යි 270ට වඩා අඩුයි. එහෙනම් 180 ධන θ හා 270 ඍණ θ ඉන්නේ තුන්වන වෘත්තපාදයේ. දැන් හරි සරලයි. 270ට වඩා වැඩි 270 ධන θ 360ට වඩා අඩුයි මේ අඩුයි. එහෙනම් 360 ඍණ θ මේගොල්ලෝ ඉන්නේ හතරවන වෘත්තපාදයේ. 360ටත් වඩා පොඩ්ඩක් වැඩි මේ. එහෙනම් 360 ධන θ ඉන්නේ පළවන වෘත්තපාදයේ. ඔන්න අපි අද ඉගෙන ගත්ත යමක් මොකකටද මේ අර මැක්ස් කරන යත් එක්ක අපිට නැත්තම් බෝඩ් වෙන්න බෑ වගේ වෙනවනේ. බයෝ කරන අය බය වෙනවනේ. හරි. කේල්මල ඇති දෙයක් නෑ මේකේ. හරි. රයිට් පුතේ. එහෙනම් 90 ඍණ θ කිව්වත් 360 ධන θ කිව්වත් ඒගොල්ලෝ අයිති වෙන්නේ පළවන වෘත්තපාදයට. දැන් බලන්න 90 ධන θ කිව්වත් 180 ඍණ θ කිව්වත් එයා අයිති වෙන්නේ දෙවන වෘත්තපාදයට. 180 ධන θ කිව්වත් 270 ඍණ θ කිව්වත් එයා අයිති වෙන්නේ තුන්වන වෘත්තපාදයට. බලන්නකෝ 270 ධන θ කිව්වත් 360 ඍණ θ කිව්වත් එයා අයිති වෙන්නේ හතරවන වෘත්තපාදයට. හතරවන වෘත්තපාදයට. හරිම සරලයි. මේක තේරුම් ගත්තනේ. පැහැදිලිනේ. තව පුංචි දෙයක් තියෙනවා මට කියලා දෙන්න. මම ඒ දෙත් කියලා දෙන්නම්. එතකොට ආසයිත ඔයගොල්ලන්ට පුතේ හරි ලස්සනයි. මේ මොන අක්ෂයද? x අක්ෂය. x අක්ෂය. එනවා මේක ලියාගත්තා නම් තවත් ලස්සනයි. ඔහොම මේට යටින් ලියමුද? මේකට ඉඩ තියලා නැත්තම් අන්තිමට ලියන්නත් පුළුවන්. හරි අපි අන්තිමට ලියමු. දැන් ඔන්න බලන්න එහෙනම් මේක මොන අක්ෂයද? x අක්ෂය. මේ කවුද මේ x අක්ෂය? මේ මොනවද? අංශක බිඳුව අංශක 360. අංශක 180. 360 180යි කිව්ව ගමන් එයා මොන අක්ෂයේද? x අක්ෂය. x අක්ෂය. x අක්ෂය. මෙන්න පුතේ x අක්ෂය. මෙයාට අපි කියනවා ජාතිය. ජාතිය මාරු නොවේ. මොකක්ද අප්පයි? ජාතිය මාරු නොවේ. ඒ කියන්නේ ඔයා හොයන්නේ සයින් ගැන නම් අනේ උත්තරේ ලැබෙන්නේ සයින් ගෙන්මයි. ජාතිය මාරු වෙන්නේ කොස් නම් කොස්මයි. tan නම් tanමයි. මේ කවුද පුතේ? මේ තමයි y අක්ෂය. අංශක 90 270. 90 270 දැක්ක ගමන් ඔයා තීරණය කරනවා එයා මොන අක්ෂය කියලාද? y අක්ෂය කියලා. එහෙනම් ලියනවා ජාතිය මාරුවේ. ඒ කියන්නේ අහන්නේ සයින් ගැන නම් එළියට එන්නේ කොස්. අර කතාවක් තියෙන්නේ අපේ රටේ
ටිනුයි මාළුයි දාපුවාම අනිත් පැත්තෙන් සැමන් එළියට එනවා කිව්වහම ලංකාවේ එක්කෝල අපේ පැත්තෙන් සැමන් දාපුවාම අනිත් පැත්තෙන් ටින් සහ මාළු එළියට එනවා කියලා. ඒ වගේ මේක මාරු වෙලා එනවා. පැහැදිලි? හරි සරලයි මේ තියෙන්නේ. මේ ටික වැඩේට ඇති. මේ ටික වැඩේට ඇති. හරි? මේ ටික වැඩේට ඇති. හැබැයි ලකුණකුත් ඕන වෙනවා. ධනද ඍණද? ධනද ඍණද ප්‍රශ්නයක්. ලකුණක් ඕන වෙනවා. මෙන්න පුතේ ලකුණ එහෙනම්. මෙන්න මේකට අපි කියනවා all ඔක්කොම. ඒ කියන්නේ ඔක්කොම කියන්නේ සයින්ට, කොස්ට, ටෑන්ට මුන් තුන් දෙනාටමනේ. මුන් තුන් දෙනාම පළවෙනි වෘත්තපාදයේ ධන. ඒ කියන්නේ 90 ඍණාවොත් එකේ. වටයක් කැරකිලා 360 ධනාවොත් ඒත් එකේ. සියලුම ත්‍රිකෝණමිතික අනුපාත ධන වටිනාකම් ලබයි. all ඊළඟට සයින් ධනයි. මැක්ස් කාර්යය දන්නවා සයින් ධන නම් කොසෙක් ධනයි. අපිට ඉච්චරම ඕනේ. හරි. all sin tan cos මේකේ tan ධනයි. 90 ධන වුණොත් 180 ඍණ වුණොත් sin ධනයි. 180 ධන වුණොත් 270 ඍණ වුණොත් tan ධනයි. මෙන්න මේකට ආපු දාට පුතේ cos ධනයි. 270 ධන වුණත් 360 ඍණ වුණත් cos අන්න හතරවෙනි ඍතුපාදයේ cos ධනයි. ඔන්න අය විනෝදිත මේක මොකද්ද? වෘත්තයක්. මේ මොන පාදද? වෘත්තපාද. මේක මොන වෘත්තපාදයේද? පළවෙනි වෘත්තපාදය. මේක මොන වෘත්තපාදයේද? දෙවන වෘත්තපාදය. මේක මොන වෘත්තපාදයේද? තුන්වෙනි වෘත්තපාදය. මේක මොන වෘත්තපාදයේද? හතරවෙනි වෘත්තපාදය. හරිම සරලයි. ඔන්න පුතේ බලන්න. දැන් එහෙනම් මෙන්න මෙහෙම. කොහොමද බලන්නකෝ. 90 ඍණ කතා 360 ධන කතා එකට අයිති වේ. එකේ සියලුම අනුපාත ධන වේ. 90 ධන කතා 360 ඍණ කතා දෙකට අයිති වේ. 90 ධන කතා 180 ඍණ කතා දෙකට අයිති වේ. 360 නෙමෙයි. හැබැයි දෙකේ සයින් විතරක් ධන වේ. 180 ධන කතා 270 ඍණ කතා තුනට අයිති වේ. තුනේ tan විතරක් ධන වේ. 270 ධන කතා 360 ඍණ කතා හතරට අයිති වේ. හතරේ cos විතරක් ධන වේ. x අක්ෂයේ බිංදුව 180 360 180 x අක්ෂයේ ජාතිය මාරු නොවේ. sin cos මයි cos sin මයි tan මයි. y අක්ෂයේ 90 සහ 270 ජාතිය මාරු වේ. sin ගේ වටිනාකම cos වලින් ලැබේ. cos ගේ වටිනාකම sin වලින් ලැබේ. පොඩ්ඩක් රිදුනද මන් දන්නේ රිදෙයිද මන්ද. tan ගේ වටිනාකම cot වලින් ලැබේ. cotෙන් නෙමෙයි cot වලින් ලැබේ. ඒ කියන්නේ cot. හරි. එච්චර ඕනේ අපිට. මේ ඇති. දැන් එහෙනම් ඔයගොල්ලෝ මට කියයි. හරි. මේක අපි කොහොම හරි සර් මතක තියාගන්නම්කෝ දෙන්නම්කෝ මේකට වැඩේ. ඔය අපිට කියලා දෙන්නම්කෝ මහා කෝණ හොයන හැටි. රයිට් පුතේ මං කියලා දෙන්නම්. ඔන්න අපි පටන් ගමු. ඔන්න එකකින් පටන් ගන්න. අපේ සුපුරුදු sin 120. මේක කඩන්න මේ අක්ෂ දෙකෙන් එක අක්ෂයකට. හැම වෙලේම එහෙමයි. එක y අක්ෂයට කඩන්න, එක x අක්ෂයට කඩන්න. එහෙම කුවට තේරෙන්නේ නැත්නම් sin 120යි කියලා කියන්නේ y අක්ෂයට කැඩුවොත් 90 ධන කීයද? 30ට. මම x අක්ෂෙම කියලා දෙන්නම්. 90 ධන 30යි. අපි අද ඉගෙන ගත්තා sin 90 මෙන්න හොයන හැටි. මෙන්න මෙතන අල්ලගන්න 90 මොන අක්ෂයද පුතේ? y අක්ෂේ. y අක්ෂේ ජාතිය මක් වෙනවද? මාරු වේ. උත්තරේ ලැබෙන්නේ කාගෙන්ද? cos ගෙන්. එහෙනම් උත්තරේ cos මෙතන තියෙන 30 දාන්න. හරි. ලකුණ කා ගැනද මේ ඇහුවේ? sin ගැන ඇහුවේ. ලකුණ දෙන්නේ අහන කෙනාට. මෙයාට නෙමෙයි මෙයාට. 90 ධන දෙයනේ 90 ධන කියන්නේ මේකට පැන්නේ. ඒකේ කවුද? sin ධනයි. අහන්නේ කා ගැනද? sin ගැන. එහෙනම් මෙයා ධනයි. එහෙනම් සමානයි ධන cos 30 අපේ වගුවේ cos 30 අමතක නම් cos 30 සමානයි sin 60ට. එහෙනම්
මූල 3ට 2යි. උත්තරය ආවා. දැන් ඔයගොල්ලෝ හයි මගෙන් හරි. ඔයා x අක්ෂය උත් කියලා දෙන්නකෝ. හරි පුතේ. මේකම සමානයි sin 180 කීයද? ඍණ 60ට. 120 හැදෙන්නේ 180 60ක් අඩු වුණාම. 180 කියන්නේ මොන අක්ෂයද? x අක්ෂය. ජාතිය මොකද? මරු නොවේ. එන උත්තරේ ලැබෙන්නේ කාගෙන්ද? sin ගෙන්මයි. sin 60යි. 180 ඍණ 180 මෙන්න 180 ඍණ මෙතින් 180 ඍණ මොන වෘත්තපාදයේද? දෙකේ ධන කවුද? sin. අහන්නේ කා ගැනද? sin ගැන. එහෙනම් මෙයා ධනයි. sin 60යි කියන්නේ මූල 3ට 2යි. ප්‍රශ්නයක් නෑ, එකම උත්තරේ එනවා. හරි ෂෝක්. වැඩේ සරලයි. අල්ලගත්තනි ක්‍රමේ? හරි. අපි තව එකක් කරලා බලමු ඉතින් දැනුම ලබා ගන්නත් එක්ක. ඔන්න මම ඔන්නක මකනවා. ඔයාට ප්‍රශ්නයක් නෑනේ මැක්කුවට වීඩියෝ එක එබ්බුවා ටුක් ගාලා නතර කළා. ආයි වාට යන්න පුළුවන් නේ පුතේ. ඉඳ ගැටලුවක් නෑ. අපි යන් sin නෙමේ cos වලට. cos 120 අපිට අවශ්‍යයි ගණන් හදනකොට. හරි. cos 120යි කියන්නේ පුතේ කාටද? cos 90 ධන 30ට. ඔන්න. cos 90 ධන 30. cos 90 අන්න අපේ ක්‍රමේ. ඉන්නව 90 මේ. ඔන්න පුරුදු වෙනවා දැන් ඈ. 90 y අක්ෂය මේ. ජාතිය මාරු වෙනවා. එහෙනම් මේකේ උත්තරය ලැබෙන්නේ sin ගෙන්. sin 30යි. 90 ධන දෙවන වෘත්තපාදේ sin විතරයි ධන. අහන්නේ කා ගැනද? cos ගැන. අන්න පුතේ ලකුණ ඍණ. මෙයාට නෙමෙයි ලකුණ දෙන්නේ මෙයාට. එහෙනම් sin 30යි කියන්නේ භාගයයි. ඒ නිසා උත්තරේ ඍණ භාගයයි. දැන් පැහැදිලි ඇති. හරිම ලේසි. ඔන්නම් තව එකකට යන් ඔන්නම් මේක පැහැදිලි කරන්න ඕනනම් අපි තුමුකෝ 270ට 30ක් එකතු වුණාම කීයද? 300යි. අපෙන් කවුරු හරි අහනවා එහෙනම් sin 300 කීයද කියලා. නැත්නම් cos 300 අහනවා. ඔන්න අපෙන් අහනවා cos 300. දන්නේ. cos 300යි කියලා කියන්නේ පුතේ cos 270 ධන 30ට. හරිනේ? 270 කියලා කියන්නේ ආපහු මොන අක්ෂයද? y අක්ෂය. ජාතිය මාරු වෙනවා. එන උත්තරේ ලැබෙන්නේ sin ගෙන්. sin 30ට. අහන්නේ කා ගැනද? cos ගැන. 270 ධන. 270 ධන කියන්නේ 4. 270 ධන. 270ට පොඩ්ඩක් එකතු වුණාම 270ට වඩා වැඩි. තල්ලු වෙනවා මෙහාට 4 වන වෘත්තපාදයට. 4 ධන cos විතරයි. අහන්නේ කා ගැනද? cos ගැන තමයි. මේ අහන්නේ cos ගැන මේ. එහෙනම් දෙවන වෘත්තපාදයේ cos ධනයි. එන උත්තරේ ධන භාගයයි. හරිනේ? මෙන්න මේ ක්‍රමයට ඔයාලට පුළුවන් වෙනවා ඕනම ත්‍රිකෝණමිතික අනුපාතයක අංශක 30 ගුණාකාර වලින් අරගෙන සමහරට 15 වුණු පුළුවන් අවස්ථා ඇති බලන්න හදලා 93 එතකොට 180 ආදී මේ ගුණාකාර වලදී ඔයාලට පුළුවන් වෙනවා පටාස් ගාලා එකපාරම උත්තරේ කියන්න. මේක ප්‍රගුණ කරගන්න. එතකොට ඔයාලට කිසිම කරදරයක් නැතුව අර මැක්ස් කරන ළමයි එක්ක බයෝ කරන අයට ගැටලුවකින් තොරව ගණන් හදන්න දැනුම අවබෝධය ලබා ගන්න පුළුවන් වෙනවා. හරිම ලේසියි. දැන් බලන්න පුතේ එහෙනම් මම හිතනවා මේක ප්‍රමාණවත් කියලා. එහෙනම් ඔන්න අපි ඒකත් ඉගෙන ගත්තා. දැන් අපි යන්නේ තවත් අලුත් තැනකට. එහෙනම් අපි අලුත් තැනකට යමු. ඒ කියන්නේ පුතේ දැන් එහෙනම් මම මේ බෝඩ් එක මකන කාලේ අපරාධ නිසා මම ඒකත් යමක් කියලා දෙනවා. මොකද්ද අපි ඉගෙන ගත්තේ? ඔව් x අක්ෂයේ ජාතිය මාරු නොවේ. y අක්ෂයේ ජාතිය මාරු වේ. y අක්ෂයේ ජාතිය මාරු වේ. all sin tan cos එකේ සියලුම දෙනා ධන, දෙකේ sin ධන, තුනේ tan ධන, හතරේ cos ධන. අපි දැන් ගොඩක් දුර ආවා ත්‍රිකෝණමිතියත් එක්ක.
දැන් අපි යන්නේ තවත් ලස්සන තැනකට. ඒ කියන්නේ අපස සාමාන්‍ය පෙළ තුලදී පුතේ ඍජු කෝණික ත්‍රිකෝණයක් දැක්ක ගමන් ඔයාලට මතක් වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි මොන ගරස්ද? පයිතගරස්. මෙන්න ඔයාගේ ඍජු කෝණික ත්‍රිකෝණය. ඔය තියෙන අංශක 90. දැන් මං අතින් අර සම්මුඛ පාද, බද්ධ පාද වකී කියා දඟලන්න ඕනේ. දැන් ඔයාලට ඒවා හොඳට පැහැදිලිව තේරෙනවා. මේක සම්මුඛ පාදය A, මේක බද්ධ පාදය B, මේක කර්ණය C. මේක ඇති දෙයක් නැහැ දැන්. දැන් ඔයගොල්ලෝ පහළ මට්ටමකට දාලා මුකුත් දන්නේ නැති අය බවට පත් කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ දැන් බුද්ධිමත් යම් දෙයක් අවබෝධ කරගත්ත දරුවෝ. ඒ නිසා මේක හොඳටම පැහැදිලි. දැන් පුතේ මේකට පයිතගරස් දාන ක්‍රමයක් අපි ළඟ තියෙනවා. අපි දන්නවා ඒක සම්පූර්ණයෙන් යන්න අවශ්‍ය නැහැ. මේක මත සමචතුරස්‍රයක් ඇඳලා මේක මත ඇඳලා මේක මත ඇඳලා ඒගොල්ලන්ගේ වර්ගඵල අරගෙන පයිතගරස් ඔප්පු කරන්න නෙමෙයි යන්නේ. අපි දන්නවා පයිතගරස්ගේ ප්‍රමේය දෙක වසර ප්‍රමේයක් තියෙනවා. ඒ කියන්නේ කර්ණයේ වර්ගය ඉතිරි පාදයන්ගේ වර්ගයන්ගේ එකතුවට සමානයි. ඒ කියන්නේ කෙටින්ම කියනවා නම් A වර්ගය ධන B වර්ගය සමානයි C වර්ගයට. ඔන්න පයිතගරස්ගේ ස්වභාවය. ඒ කියන්නේ කර්ණයේ වර්ගය සමාන වෙනවා. කර්ණයේ වර්ගය සමාන වෙනවා ඉතුරු පාදයන්ගේ වර්ගයන්ගේ එකතුවට. ඕකනේ පයිතගරස් කියන්නේ. මේක පුතේ සමීකරණයක්. මේක සමීකරණයක්. සමීකරණයක වම් පැත්තට මොන හරි කරනවා නම් ඒ දෙයම දකුණු පැත්තටත් කළොත් නිකන් මුකුත් නොකලා වගේ වෙනවා. ප්‍රශ්නයක් වෙන්නේ නැහෙනි. හරි. ඒ නිසා මම මොකද කරන්නේ? මේ කර්ණය අයින් කරන්න. කර්මය නෙමෙයි කර්ණය අයින් කරන්න මම මොකද කරන්නේ? ඔය C වර්ගයෙන් මුළු සමීකරණයම බෙදනවා. ඒ කියන්නේ B වර්ගයට C වර්ගය සමානයි C වර්ගයට C වර්ගය. හරි ලේසි. C වර්ගයට C වර්ගය 50. ඒ කියන්නේ එකයි. මේක මෙහෙම ලියත හැකි නේද? මේ තියෙන පුතේ A යට C ගේ වර්ගය. ධන මේ තියෙන පුතේ B යට C ගේ වර්ගය. සමානයි එකයි. මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ A බෙදීම C සම්මුඛ පාදය A B බද්ධ පාදය C කර්ණය. A බෙදීම C කියන්නේ සම්මුඛ පාදය බෙදීම කර්ණය. ඒ කියන්නේ කවුද? sin. හද පුතේ sin θ. එයාගේ වර්ගය ධන B බෙදීම C බද්ධ පාදයේ බෙදීම කර්ණය. අපිට හොඳට හුරුයි ඒ තමයි cos. ඒකේ වර්ගය සමානයි 1යි. ඉතින් ගණිතයේදී දැන් බලන්න ගණිතයේදී θ දාගන්න ගණිතයේදී මෙන්න මෙහෙම දෙයක්. මේ sin වර්ගය දැන් දෙකේ වර්ගය නම් දාන තැනක් තියෙනවා. x වර්ගයේ දාන තැනක් තියෙනවනේ. එහෙනම් මෙන්න මේ sin වර්ගය දාන්නේ මෙන්න මෙතෙන්ට වර්ගයේ θ. ධන cos වර්ගය ඔන්න වර්ගයේ θ සමානයි 1යි. ඔන්න අපිට ලස්සන සමීකරණයක් ආවා. එහෙනම් ඔයාලට පුළුවන් මේක මතක තියාගන්න. max කරන්නේ තව දේවල් කරනවා. ඔයත් ආසනම් කරලා බලන්න පුළුවන්. A වර්ගයෙන් බෙදලා B වර්ගයෙන් බෙදලා තව සමීකරණ 3ක් හදන්න පුළුවන්. අපිට මේ ඇති sin වර්ගය යම ධන cos වර්ගය යම සමානයි 1යි. පැහැදිලි? sin වර්ගයේ යම ධන cos වර්ගයේ යම සමානයි 1යි. ඒ වගේ මට අමතක නැහැ අර වෘත්තය ඇඳලා මං කියවනේ නෝට් එකක් වගේ දෙන්නම් කියලා. ඒ ටික ඇත්තටම දිය යුතුයි. ඒ ටික මම නැවත දෙන්නම් ඔයගොල්ලන්ට. ආයි පොඩි මේක මතක් කිරීමක් කරලා දැන් බලන්න එහෙනම් sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ සමානයි 1යි. ඔන්න අපිට තව සමීකරණයක් ආවා. මේකත් පැහැදිලිව සටහන් කරගන්න. ඊට පස්සේ ගණන් හදනකොට අපිට තියෙනවා මේ පුතේ ප්‍රක්ෂිප්ත කියලා පාඩමක්. හරිද? මේවා දැම්ම ඕනේ නැති වෙයි සමහරට ගණන් හදන් යනකොට ඕන වෙන නිසා මට එදාට ලේසි. එදාට මට පහසුයි. හරි? ප්‍රක්ෂිප්ත කියන පාඩමකදී අපි පට්ටක ජවලින් එක ඩිස් එක. ඒ කියන්නේ අපි ඒවා වීසි කරනකොට නැත්තම් බෝලෙට මෙහෙම ගහනකොට අපි උපරිම දුරකට යන නම් ක්‍රිකට් කරුවෝ අපි පිටිකරු පුහුණු කරන්න ඕනේ අංශක 45ක ආනතව පහර දෙන්න. එහෙම නැත්නම් මෙහෙම ගැව්වොත් උඩ ගිහලා විකට් එකට වැටෙනවා. මෙහෙම ගැව්වොත් ඊළඟ විකට් එකේ වැදෙනවා. නැත්නම් අම්පයර් අවුල් නම් අම්පයර්ට මූණ සමතලා ඉන්න ගහන්න ක්‍රමයකුත් තියෙනවා. එහෙම ගහන්න අපිට පුළුවන් අවශ්‍ය කෝණේ තීරණය කරන් පහර දුන්නොත් ඒ තැන් වලට මේ බෝලේ විසියෙනවා.
එහෙනම් මේ ක්‍රිකට් ප්ලේ කරන අයට මේ ප්‍රක්ෂිප්ත පිළිබඳව හරි අවබෝධයක් දුන්නොත් ඒගොල්ලෝ දන්නවා කොහොමද මේක වෙන්නේ කියලා. බැට් එක අල්ලන්න ඕනේ කොහොමද? ඒක අවස්ථිගූර්ණ වෙන්නේ කොහොමද? ඒතකොට උපරිම ප්‍රවේගයක් යන්න මොන විදිහටද මේ බැට් එක කැරකෙන්න ඕනේ? මේ දැනුම දුන්නොත් හරි ලේසි. ඒ වගේම හමුදාවේ ඉන්න කට්ටියට පොලිසිය ඉන්න ඕගලන්ගේ අංකල්ලට ඒගොල්ලෝ වෙඩි තියන්න. දුන්න ගමන් ටක් ගාලා තිබ්බ හැම නෙමෙයිනේ. ඒක නියමිත කෝණයකින් යුක්තව වෙඩි තිබ්බොත් රොකට් එකක් බෝම්බයක් මොකක් හරි නියමිත කෝණයෙන් යුක්තව විද්‍යුත් තමයි නියම තැන පතනය වෙන්නේ. මේ පිළිබඳ අවබෝධයක් දෙන්න වෙනවා. එතකොට මෙන්න මෙතෙන්දී අපිට මේ ප්‍රක්ෂිප්තවලදී එනවා සූත්‍රයක් අපිට යොදනවා. මෙන්න මෙහෙම සූත්‍රයක්. මොකද්ද? මෙන්න මෙහෙම එකක් ටක් ගාලා පොල්ලෙන් ගහන්න වගේ දානවා sin 2 θ සමානයි 2 sin θ cos θ කියලා. මේක අපි යොදා ගන්නවා ගණන් හදනකොට. මේක නිකන් කියනවා. ඉතින් නිකන් කියන එක මේක මැක්ස් කරන්නේ ඔප්පු කරන නිසා මේක නිකන් කියන එකක් වුණාට අපිට බැරිද මේක වෙන ක්‍රමයකට හදාගෙන අපිට නිකන් මානසික සුවයක් ඇති කරගන්න මේක මේ A level නෙමෙයි මේක පහවසර ශිෂ්‍යත්ව පන්තියට අයිති කොටසක් ඒල කෙලවර වෙන්නේ O level වලින් නිකන් අදහසක් ගන්න sin cos tan ගත්තාම 9 10 11 වසර වෙනකොට තියෙනවා 10 වසර වගේනේ හැබැයි භාග සංඛ්‍යාව සුළු කරන එක අප දැන් තියෙන්නේ ශිෂ්‍යත්වයටත් කලින් වගේ හරි පුතේ මම එතනින් පටන් ගන්නම් විනෝදයට වගේ දැන් ඇත්තටම පුතේ දැන් ඇත්තටම මට කියන්න මූල 3 බෙදීම 2 මම වැඩි කළොත් නැවතත් මූල 3 බෙදීම 2කින් උත්තරේ කීයද? මූල 3 මූල 3න් වැඩනම 3යි. දෙවරක් 2 4යි 4න් 3යි. මට කියන්න භාගෙ වැඩි වුණොත් භාගෙන් උත්තරේ කීයද? එකවරක් 1යි දෙවරක් 2 4යි 4න් 1යි. 4න් 1ට 4න් 3ක් එකතු වුණාම කීයද? 1යි. 1යි. දැන් බලන්න අපේ වගුවේ මුන් හිටියා නේද? මේ එක කිව්වේ sin කීයද? sin 90ට. බලන්නකෝ. මූල 3ට 2යි කිව්වේ sin කීයටද? sin 60ට. මූල 3ට 2යි කිව්වේ cos කීයටද? cos 30ට. භාගයයි කිව්වේ cos කීයටද? cos 60යි. ආයි භාගයයි කිව්වේ sin කීයද? sin 30ට. පුතේ 90 හැදුනේ 60යි 30යි එකතු වෙලා නේද? එහෙනම් මේ තියෙන්නේ ඇඟට නොදැනි 60 දන්න 30 නේද? මම අර අංශක මාක් එක නොදා ඉන්නම් ඒක අත්‍යවශ්‍යම නැහැ. උගල දන්නවා එහෙම දෙයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේක සමානයි කාටද? sin 60 cos 30 ධන cos 60 sin 30. ඔය හරි? එතකොට බලන්න මෙතන 60 නම් මෙතන 60යි මෙතන 30 නම් මෙතන 30යි. හරි ලස්සනයි. sin 60 ධන 30 සමානයි sin 60 cos 30 ධන cos 60 sin 30යි. හරි. sin යම ධන බලිය සමානයි sin යම cos බලිය ධන cos යම sin බලිය. එහෙනම් පුතේ මෙහෙම ගත්තොත් sin a ධන b සමානයි කාටද? sin a cos b ධන cos a sin b ට. මේකත් මැක්ස් කරණය යොදා ගන්න සමීකරණයක්. එහෙනම් මේවා පහවසර මේක O level. එහෙනම් මේ සමීකරණය O level. බනින්න බෑ කාටවත්. පුතේ ඔන්න ඔය A B ට සමාන වුණොත් ඒ උත්තරේ θ වුණොත් A සමානයි B සමානයි θ නම් එහෙනම් මේ ඉන්නේ කවුද? sin θ ධන θ සමානයි කාටද? sin θ cos θ ධන cos θ sin θ ට.
තීටට ටීට එකතු වුණාම අපි ඔකට කියනවා sin 2 තීටා. sin තීටා sin තීටා cos තීටා cos තීටා දෙවරක් 3 6යි තුන් වරක් දෙකත් 6යි මේ එකම જાතිය දෙන්නේ කින්නේ. එහෙනම් මේ ඉන්නේ දෙකක් sin තීටා cos තීටා. ඉතින් මේකට බය වෙන්න ඕනේ නෑනේ. එහෙනම් sin 2 තීටා සමානයි අදින් පස්සේ අපි දන්නවා කාටද 2 sin තීටා cos තීටාට. එහෙනම් මේකත් O levelම තමයි. කාටවත් වනින්න බෑ. එහෙනම් මේ දැනුම අපිට තිබුණාම අපිට යමක් කරන්න පුළුවන්. පුතේ අද අපි තහවුරු කළා ඉගෙන ගත්තා මොනවද? අපි ඉගෙන ගත්තේ ත්‍රිකෝණමිතියත් එක්ක සම්පූර්ණ නෑදෑකම් කියන හැටි. ඍජුකෝණික ත්‍රිකෝණයක ස්වභාවය. ඍජුකෝණට ඉස්සරහින් තියෙන පාදය කර්ණ පාදය. කැමති කෝණයක් අපි තෝරගන්න. ඒ කෝණයට ඉස්සරහින් තියෙන පාදය සම්මුඛ පාදය. සම්මුඛ පාදය. ඒ එක්කම අපි ඉගෙන ගත්තා වැදගත් දෙයක්. මොකද්ද? sin cos tan. ඉගෙන ගත්තට පස්සේ sin cos ගෙන් බෙදලා tan හැදුවා. ඊට පස්සේ අපි වගුවක් ඉගෙන ගත්තා. sin බිඳුව බිඳුවයි sin 30 භාගයයි sin 45 1යට මුල 2යි sin 60 මුල 3යට 2යි sin 90 අනන්තයයි. sin cos ගෙන් කතා කරන්න කටපාඩම් කරන්න එපා කිව්වා. sin බිඳුව cos 90ට සමානයි sin 30 cos 60ට සමානයි sin 45 cos 45ට සමානයි. එතකොට sin 60 cos 30ට සමානයි sin 90 cos බිඳුවට සමානයි. අපි tan හැදුවා. tan හැදුවේ කොහොමද පුතේ? sin cos ගෙන් බෙදලා. බලන්නකෝ. බිඳු sin බිඳුව කොච්චරද? ඊට පස්සේ ඒක අපි බෙදුවා cos බිඳුවෙන්. එතකොට sin බිඳුව බිඳුවයි cos බිඳුව එකයි. ඒ නිසා බිඳුව එකෙන් බෙදුවාම බිඳුවයි. බිඳුව මොකෙන් බෙදුවත් බිඳුව නිසා. ඊළඟට අපිට ආවා sin 30 අපි බෙදුවා cos 30න් අපිට එකයට මූල 3 ආවා. sin 45 cos 45ට සමාන නිසා බෙදුවාම 1 ආවා. sin 60 cos 60න් බෙදුවාම 2 කැපිලා මූල 3 ආවා. එතකොට sin 90 අලුත් තැනකට ආවා. ඒ කියන්නේ sin 90 cos 90න් බෙදලා tan 90 දී අපි අලුත් තැනකට ආවා. ඒ තමයි මොකද්ද? 1 බිඳුව. 1 බිඳුව අනන්තයයි. මොන සංඛ්‍යාව බින්දුවෙන් බෙදුවත් උත්තරේ අනන්තයයි. අපි ඔන්නෝම ආවා. ඔතනින් පස්සේ අපිට ඕන වුණා මහා කෝණික ත්‍රිකෝණමිතික අනුපාතවල වටිනාකම් ඉගෙන ගන්න. අන්න එතනදී පුතේ ඔයාලට පුළුවන් වේවි මේ දේ හරියට අවබෝධ කරගන්න. ඒ තමයි ඇත්තටම මෙන්න මෙහෙම. අපි හිතමුකෝ අපි ගත්තා අපි වෘත්තයක් ඇඳා. ඒ වෘත්තේ මතක ඇති උගන්න මම ඕනනම් ආයි ඇඳලා දෙන්නම්. ඒ වෘත්තයක් ඇඳා මෙන්න මෙහෙම. නැවත පොඩ්ඩක් මතක් කරමුකෝ. වෘත්තයක් ඇඳලා මම කිව්වා මෙන්න මේක x අක්ෂය. මේක මම කිව්වා y අක්ෂය. අංශක 360කින් කැරකුණාම මෙතන තමයි 360 කිව්වා. මෙතෙන්ට කැරකිලා ආවා 270ට ආවා. මෙතෙන්ට කැරකිලා ආවා 180ට ආවා. මෙතෙන්ට කැරකිලා ආවා අංශක 90ට ආවා. ඊළඟට මම කිව්වා මේකට පළවන වෘත්තපාදය. මේකට කිව්වා දෙවන වෘත්තපාදය. මේකට කිව්වා තුන්වන වෘත්තපාදය. මේකට කිව්වා පුතේ හතරවන වෘත්තපාදය. මම කිව්වා 90 ඍණ කතා සහ 360 ධන කතා අයිති වෙන්නේ එකට කියලා. 90 ධන කතා සහ 180 ඍණ කතා අයිති වෙන්නේ දෙකට. 180 ධන කතා සහ 270 ඍණ කතා අයිති වෙන්නේ තුනට. මම ඒ ගමන කිව්වා 270 ධන කතා සහ 360 ඍණ කතා අයිති වෙන්නේ කාටද? හතරට. ඒකම මම කිව්වා මේකේ සීලම ත්‍රිකෝණමිතික අනුපාත ධනයි, මේකේ sin ධනයි, මේකේ tan ධනයි, මේකේ cos ධනයි කියලා. ඒකම මම කිව්වා y අක්ෂයේ ජාතිය මාරු වෙනවා sin ගේ උත්තරේ cos ගෙන් ලැබෙනවා. x අක්ෂයේ ජාතිය මාරු වෙන්නේ නැහැ sin ගේ උත්තරේ sin ගෙන්ම ලැබෙනවා. මේක සටහනක් දාගන්න කිව්වා. මොකද්ද සටහන? මෙන්න මේකයි. මොකද්ද? ඔයගොල්ලෝ ලිව්වනම් හරි 90 ඍණ කතා සහ 360 ධන කතා පළවන වෘත්තපාදයට අයිති වේ. එහෙමම ලියන්න. 90 ධන කතා සහ 180 ඍණ කතා දෙවන වෘත්තපාදයට අයිති වේ. 180 ධන කතා සහ 270 ඍණ කතා තුන්වන වෘත්තපාදයට අයිති වේ. 270 ධන කතා සහ 360 ඍණ කතා හතරවන වෘත්තපාදයට අයිති වේ.
මම වේගින් කිව්වට කමක් නැහැ පොඩ්ඩක් ඔයාලට නතර කරලා ලියා ගන්න පුළුවන්. පැහැදිලි? ඊළඟට වෙනම ලියනවා මොකද්ද? 189 අංශක 360 x අක්ෂයට අයිති වේ. 189 360 x අක්ෂය බව වටහා ගන්න. x අක්ෂය බව වටහා ගන්න. 90 සහ 270 y අක්ෂය බව වටහා ගන්න. හරි. ඊළඟට අලුත් කතාව x අක්ෂයේදී ජාතිය මාරු වේ. x අක්ෂයේදී ජාතිය මාරු වේ. sin cos වේ cos sin වේ. tan cot වේ cot tan වේ. නෑ. x අක්ෂයේදී ජාතිය මාරු නොවේ. එහෙම වෙන්නේ මේකෙදි. එහෙනම් මේකෙදි sin sinමයි cos cosමයි tan tanමයි තවත් ඒවා තියෙන ඕනේ නෑනේ. හරි. y අක්ෂයේදී ජාතිය මාරු වේ. y අක්ෂයේදී ජාතිය මාරු වේ. ඒ කියන්නේ අන්න sin cos වෙනවා, අන්න cos sin වෙනවා, අන්න tan cot වෙනවා. හරි. ඊළඟ කරුණ මොකක්ද එහෙනම්? පළවන වෘත්තපාදයේ සියලුම ත්‍රිකෝණමිතික අනුපාත ධන වටිනාකම් ලබයි. පළවන වෘත්තපාදයේ සියලුම ත්‍රිකෝණමිතික අනුපාත ධන වටිනාකම් ලබයි. දෙවන වෘත්තපාදයේ sin පමණක් ධන වටිනාකම් ලබයි. තුන්වන වෘත්තපාදයේ tan පමණක් ධන වටිනාකම් ලබයි. හතරවන වෘත්තපාදයේ cos පමණක් ධන වටිනාකම් ලබයි. දැන් පැහැදිලි? එහෙනම් පුතේ අපි මේ වෙනකොට ත්‍රිකෝණමිතික අනුපාත වලට අවශ්‍ය කරන වැදගත් කරුණු සියලුම කරුණු කියන්න බෑ. වැදගත් කරුණු ගොඩක් සාකච්ඡා කළා. තවත් පොඩි තැන් අහුනොත් අපි ඒ තැන් වලදී දේවල් විදියට කතා කරමු. ඒතර අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. කොහොමුණත් ඔයා මේක හොඳට ප්‍රගුණ කරන්න, මේ ක්‍රම ගැන අවබෝධයක් ලබා ගන්න. ගැටලුවක් ඇති වුණොත් ඒවා කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් මට කතා කරන්න. මගේ නම්බර්ස් තියෙනවා ඔයාලට කතා කරන්න පුළුවන්. ඉතින් අපිට නුගේගොඩ සහ හොරණ මම පන්ති ආරම්භ කරන්න ලැහැත්ති කළා. නමුත් මේ ආයි නැවත වතාවක් ඇති වූ ගැටලුව නිසා එසේ කරන්න බැරි වුණා. නිසා ළමයින්ට පුළුවන් අපිත් එක්ක ඔන්ලයින් එකතු වෙන්න. එහෙම නැත්නම් පුද්ගලිකව ගෲප් හදාගෙන වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් මම දැන් උදා කරලා තියෙනවා. එහෙම එකතු වෙන්නත් පුළුවන්. ඒක ඔබේ අයිතිය. කොහොමවත් ඔබට යමක් කරන්න ඕන නිසා YouTube එක හරහා දැනන යමක් සිදු වේවි. එහෙනම් ඔබට මේ දේවල් අවබෝධ කරගෙන සාර්ථක ගමනක් යන්න පුළුවන් අවශ්‍ය වාතාවරණයේ ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊළඟ අවස්ථාවේදී මතක තියාගන්න දෛසිකවල ඉතුරු කොටස දෛසික විභේදනය කරන්නේ කොහොමද, සම්ප්‍රයුක්ත හොයන්නේ කොහොමද, සමීකරණ ගොඩනගන්නේ කොහොමද, ගණන් හදන්නේ කොහොමද ආදී දේවල් අපි කතා කරලා තමයි චලිතයට යන්නේ. ඊළඟ එකේ තමයි ටික අවසන් වෙන්නේ. එහෙනම් මෙතනින් ඔයගොල්ලෝ මේ ටික නරඹන්න. හැබැයි මතක ඇතුව පළවෙනි එක බලලා මේක බලන්න තවත් හොඳයි. මේක බලලා පළවෙනි එක බැලුවත් ගැටලුවක් නැහැ. දෛසික වෙනම කොටසක්, ත්‍රිකෝණමිතිය වෙනම කොටසක්. එහෙනම් ඔබට මේ ශක්තිය ධෛර්යය ලබාගෙන අපේ තුන්වෙනි කොටස නරඹන්න අවස්ථාව උදා කරලා දෙනවා. එහෙනම් ඔබට සුබ දවසක්.